අපි අද පොඩ්ඩක් වෙනස් පැත්තකට යන්නත් ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි කරගෙන ආව ගොඩාක් ඇක්ටිවිටීස් මේ ෆ්ලෝ chart සහ සූඩෝ කෝඩ් ආශ්‍රය කරගෙන. හරි. එතකොට දැන් ඔයාලා පැස්කල් පැත්තෙන් එක පැත්තකින් ඉස්සරහට යනකොට මගේ අදහස තමයි ෆ්ලෝ chart සහ සූඩෝ කෝඩ් වල එතනින් ඉස්සරහට ඔයාලව අරගෙන යනවා. හරි. එතකොට දැන් ඔයාලා බලයි ඇයි අපි මෙච්චර කාලේ වැය කරන්නේ මේකට? ඒකට මම පැහැදිලිව උත්තරයක් ඔයාලට දීලා තිනවා. මම ඇනලිසිස් එකක් පෙන්නුවා ඔයාලට. අවුරුදු ගාණක් පස්සට ගිහිල්ලා බැලුවාම වැඩිම අන්තර්ගතයේ තියෙන්නේ O level විභාගයේ ප්‍රෝග්‍රෑමින් කියන පාර්ට් එක. ඒතර අපි අද මේ මම පොඩි පාස් පේපර්ස් කොටස් ටිකකුත් අරගෙන බලනවා. දැන් මේ විශේෂයෙන් මම අවධානය දෙන්නේ දැන් මොඩල් පේපර්ස් සහ පාස් පේපර්ස් එක මේ ගමන ඉස්සරහට යන්න. මොකද ඔයාලා කොච්චර මේ දේවල් කරත් වැඩක් නැහැ. විභාග මට්ටමට එන්න ඕනේ හැමදේම. ඒතකොට විභාග මට්ටමට ගන්න නම් මේ වගේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. දැන් ඔයාලට ගොඩක් ඔන්ලයින් මයි මේක කරගන්න ලැබිලා තියෙන්නේ සහ ඒක ඇසුරු කරගෙන අපි මේ කොහොම හරි ඉස්සරහට ගන්න ඕනේ. හරි. මෙන්න මේ ක්වෙස්චන් එකේ ආන්සර් එකක් බැලූ බැලමට කියන්න පුළුවන් කොයි උත්තරද කියලා. හරි. මට ඕනේ හරිම උත්තරේ බලලා මේක ටක් ගාලා මට එවන්න. බැලූ බැලමටම කියන්න පුළුවන් කොයිකද හරි උත්තර කීපය කියලා. උත්තර හතරම චෙක් කරන්න දෙයක්වත් නැහැ. නමුත් ඔයාලා මේකේ උත්තරේ හොයලා ඊට පස්සේ මම මේ ගැන කතා කරා. මට මේකේ උත්තරේ ඉක්මනට එවන්න හදලා ඉවරයි.
උත්තර ආපු ඒවා දැන් මේක පටන් ගන්නකොටම x අගය එකෙන් පටන් ගන්නවා. බලන්න මේක හරි සරලයි. දැන් ඔයාලා ගොඩක් දෙනෙක් උත්තරේ දීලා තියෙනවා හරියට x සමාන 1යි. රිපීට් එකේදී චෙක් කරන්න නැතුව ඉස්සරහට යනවා x වල අගය 3කින් වැඩි වෙනවා. අංක 4 බවට පත් වෙනවා කන්ඩිෂන් එක චෙක් නොකරන. මේ අගය සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙයා x වැඩි ද 10ට වඩා කියලා බලනවා. x වැඩිද 10ට වඩා කියලා බලනවා. හරි. එතකොට x වැඩිද 10ට වඩා. x වලගේ 4 නම් 4 වැඩි නෑ 10ට වඩා. එහෙනම් වැරදි මෙතන ප්‍රකාශය. එතකොට ආයි යනවා උඩට. මොකද රිපීට් අන්ටිල් එක වැඩ කරන්නේ ප්‍රකාශනයේ වැරදි නම් විතරයි. එතකොට ප්‍රකාශයේ වැරදි නම් මේ වැරදි කියන ලකුණ වැරදි නම් ආපහු උඩට එනවා. ආයි x වලගේ බලනවා 4 ඉඳලා තව 3කින් වර්ධනය කරනවා. 7යි. 4 කැපෙනවා. 7 වැඩි 10 ප්‍රකාශයේ වැරදි. ප්‍රකාශයේ වැරදි. ප්‍රකාශයේ වැරදි. ඊට පස්සේ වැරදි නම් ආපහු එනවා මෙතෙන්ට. x වලගේ 3කින් වැඩි වෙනවා. 10 වැඩි 10. 10 වැඩි 10. 10 වැඩි නෑ 10ට වඩා. අන්න ඒවා මතක තියාගන්න. මෙන්න මේවෙන් තමයි වරදින්නේ. මෙතනින් තමයි උත්තරේ තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ අවසාන මොහොතේ තමයි උත්තරේ තීරණය වෙන්නේ. ඕගොල්ලෝ වැරදි තීරණයක් ගත්තොත් සමහරට උත්තරේ 10යි කියලා අඳුර ගන්නවා. නෑ 10 වැඩි නෑ 10ට වඩා. එහෙනම් ආයි වැරදි ප්‍රකාශය ආයි උඩට එනවා. 10 ධන 3 13ක් බවට පත් වෙනවා. 13ක් බවට පත් වෙලා ඊට පස්සේ මෙතෙන්ට එනවා 13 වැඩි 10ට වඩා. ප්‍රකාශය හරි. ප්‍රකාශය හරි නම් කීයටවත් ලූප් එක ඇතුලේ එහෙම නැත්නම් චක්‍රය ඇතුලේ තියෙන්නේ නැහැ. එළියට දානවා. මේක x එළියට මේ කියන්නේ ලූප් එක අවසන් වෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ වෙනකොට x වලගේ වර්තමාන අගය 13යි. උත්තරේ 2 ආපුව රේෂන් කරමු. ගොඩක් දෙනෙක් හොදර කරලා තියෙනවා. ඉතාලම හොඳයි. මොකද මේ වගේ දේවල් තමයි පුතා විභාගෙට එන්නේ. හරි. විභාගෙදී අපි හරි තීරණ ගන්න ඕනේ. හරි විදියට පුරුදු වෙන්න ඕනේ. වැරදිච්ච අය මේක අඩුපාඩු හදාගන්න. මේ ගොඩක් දෙනෙක් මේක හරියට කරලා තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක් සහ හොඳ ප්‍රවණතාවයක්. අපිට ඉස්සරහට වැඩ කටයුතු ටික හොඳට කරගන්න පුළුවන්. මොකද මේ MCQ ටික හරියටම හරියන්න ඕනේ. මම ඔයාලට ඉස්සරහට එක්සෑම් මේ පාස් පේපර්ස් වල ක්වෙස්චන්ස් කරද්දී මම පැහැදිලි කරන්න මේ එක්සෑම් එකේ මේ ප්‍රශ්න 5 හෝ 6 සාමාන්‍යයෙන් ප්‍රශ්න 5ක් 6ක් මේකට එනවා MCQ. හිතන්නකෝ මේ MCQ 5 වැරදුනා කියලා අපේ. ඒතර ඔයාගේ ලකුණු ගණන් කරන්න පටන් ගන්නෙම 35න් විතර. දැන් 40ක් තියෙන එකේ 35න් විතර. ඒතර මේ ප්‍රශ්න 5 අතහැරලා අපිට ඒකකට යන්න තියෙන සම්භාවිතාවය බොහෝ අඩුයි. ඇයි? ඒකක් ගන්නවා නම් හැමදේම මතක තියාගන්න. ඒකකට යනවා නම් MCQ 30 පන්නන්න ඕනේ. හරි. MCQ 30 පන්නන්න ඕනේ.
මේ අවුරුද්දෙත් අපේ A සහ B ප්‍රතිශතය 80%කට වැඩි. A සහ B ප්‍රතිශතය. එතකොට මේ ඒක තමයි මේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. ඇත්තටම අපිට ඕනේ මේකෙන් සැලකිය යුතු ප්‍රමාණය 80%කට වැඩි ඒ ලබා ගන්න අවශ්‍යතාවය සපුරලා දෙන්න. එතකොට ඒ වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ. ගොඩක් දෙනකොට ඒකක් ගන්න පුළුවන් පහසුවෙන්. එහෙමනම් කරන්න ඕනේ වැඩේ තමයි MCQ 30කට වැඩිය පුළුවන් නම් 35 මට්ටමට එන්න ඕනේ. ඒතකොට 35 මට්ටමට එන්න නම් එතකොට 35ට වඩා වැඩි වෙන්න ඕනේ. මේ වැඩි වෙන්න ඕනේ කියන්නේ 35 මට්ටමට එන්න try කරන්න හැම විභාගයකම ඒකක් මට්ටමට එනවා නම් පුතා MCQ ගාන විශේෂයෙන් ගණන් නම් MCQ එන්නේ නැමම දන්න තරමින් මේ එතකොට MCQ පේපර් එක 30 35 අතර ලකුණක් ගන්න ඕනේ. ඒක සුරක්ෂිත වෙන්න. ඒක සුරක්ෂිත වෙන්න. එතකොට මේ සුරක්ෂිතභාවය ඇති කරගන්න පුළුවන් ඔයාලටම තමයි MCQ ප්‍රමාණය ඒ මට්ටමට ඔයාලා ප්ලෑන් කරගන්න. සාමාන්‍යයෙන් කෙනෙකුට ඔයාලට වාර විභාගයකට සාමාන්‍ය විභාගවලට 30ට වඩා අඩු වෙනවා නම් අන්නේ විභාග ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා පොඩ්ඩක් MCQ ගන්න 30 35 මට්ටමට ගේන්න try කරන්න. හරි. 30 35 මට්ටමට ගේන්න හැමෝටම පුළුවන්. හැමෝටම පුළුවන්. මම IT ගැන කතා කරන්නේ. ඒතකොට අපි මේ try කරන්නේ MCQ ගාන 30 පන්න ගන්න. 30 පන්න ගන්න නම් මේ වැඩිපුරම ප්‍රශ්න එන පාඩම අතහැරලා දැන්. හරි. වෙනත් විවිධ විදියට දැන් අපි වෙනම පැය දෙකක් කරන්නේ. එතකොට මේක අපිට ඕන හැටියේ විවිධ විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගාන හදන්න මට උත්තරේ අර විදිහටම දෙන්න. ඊට පස්සේ මම මේක කියලා දෙනවා කොහොමද කරන්න ඕනේ කියලා. මොකද මම දැන් බෝඩ් එකෙත් මේවා ඇඳ කියලා දුන්නා කලින් වතාවල් වල. දැන් ඒකත් මම කරන්න. මේක කරලා අපි ඉක්මනට එක්සෑම් පේපර් එකකට යන්න. එක්සෑම් මේක ආපු ප්‍රශ්නයක් කරාමු අද. කොහොමද? මේක ඉක්මනට කරමු.
දැන් මට කලින් එකේ පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ පුතා. දැන් මේකේ මම කිව්වා බැලූ බැලමට උත්තරේ ගන්නත් හැකියාව තියෙනවා කියලා. හරිද? මේ ගානේ බැලූ බැලමට උත්තරේ ගන්න පුළුවන් කියලා මම කිව්වා. හරි මේකනේ අපි කරේ. එතකොට බැලූ බැලමට උත්තරේ තීරණය කරේ කොහොමද මම? බැලූ බැලමට උත්තරේ තීරණය කරේ කොහොමද? මේ කලින් ගාන මම මේ කියන්නේ. මෙන්න මේ කොටසනේ රෙපිටිෂන් එක. මෙන්න මේකනේ රෙපිටිෂන් කියලා අපිට අදහස් වෙන්නේ. හරි මේකනේ රිපීට් වෙන්නේ. මේක තමයි රෙපිටිෂන් කොටස. එතකොට රෙපිටිෂන් කොටස ඇතුලේ ඩිස්ප්ලේ X එක නැත්තම්, ඒ කියන්නේ ඩිස්ප්ලේ කරන එහෙම නැත්තම් print කරන output කරන එක නැත්තම් රිපිටිෂන් එක ඇතුලේ මෙච්චර උත්තර ප්‍රමාණයක් එන්න විදිහක් නෑ නේද? මම එහෙම තමයි තීරණය කරේ. ඇයි? රිපිටිෂන් එක ඇතුලේ නෙමෙයි නම් ඩිස්ප්ලේ X එක තියෙන්නේ. අනිවාර්යෙන් මේ උත්තර වෙන්න බෑ. රිපීට් වුණොත්නේ මේ උත්තර හැම එකක්ම print වෙන්නේ. එහෙමනම් ඩිස්ප්ලේ S එක මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඒකයි මම තීරණය කරේ උත්තර දෙකෙන් මෙන්න මේ දෙක තමයි උත්තර දෙකෙන් එකක් කියලා. මෙන්න මේ දෙකෙන් එකක් තමයි උත්තරේ වෙන්නේ කියලා. එතකොට අන්න ඒ වගේ ක්ෂණික තීරණ ගන්නත් හැකියාව තියෙන්න ඕනේ. ටක් ගාලා බලන්න රිපීට් එකකින් එළියේද ඇතුලේද මේක තියෙන්නේ කියලා. හරි. ඊළඟ මේකනේ මම කිව්වේ හදන්න කියලා. දැන් ඔයාලට තේරෙනවා දැන් අර න්‍යාය පදනම් කරගෙන මේ උත්තරවල දැන් උනත් උත්තරේ වෙනස් කරන්න පුළුවන්. ඔයාලා දැන් දාලා තියෙන repeat until එක ඇතුලේ තමයි display m එක තියෙන්නේ. display m එක තියෙන්නේ. එහෙනම් මේ උත්තර දෙකෙන් එකක් වෙන්න බෑ. 3 හෝ 4 උත්තර වලින් එකක් තමයි උත්තරේ. මම ඉංගියක් දුන්නේ. දැන් අනිත් අයත් ඉක්මනට හදන්න. තාම උත්තර 30 ගාණක් වගේ තමයි අවිල්ලා තියෙන්නේ. අනිත් අයත් එවන්
කොහොමද උත්තරේ? මෙතන දැන් වලට බෝඩ් එක පේනවා. ICT Chamar M කියන එකෙන් begin n සමාන 1යි m සමාන 1යි මේ වලට වැඩි තේරුමක් ගන්න තමයි මම මේ කියලා දෙන්නේ. නිසා හොඳට අහගෙන ඉන්න බලාගෙන ඉන්න මේ හැම තැනකම අලුත් දෙයක් කියන්න පුළුවන් ඉගෙන ගන්න. display m දැන් මේ repeat එක ඇතුලේ තමයි display එක තියෙන්නේ. ඊට පස්සේ m සමානයි m ධන n until m වැඩි 10. මේක end එකට එනවා. ඒතකොට n වලගේ එකයි ටක් ගාලා මෙහෙම ලියන්න. හරි? මේ වගේ ප්‍රශ්නයක් දැක්ක ගමන් මේ විදිහේ ලියලා උත්තරේ ගන්න. නැත්තම් වරදින්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ඒ නිසා අපි වරද්ද ගන්න ඕනේ නැහැ මේ ගණන්. බොහොම පරිස්සමින් කරගෙන යන්න පුළුවන් මේවා. ඒ නිසා වරද්ද ගන්න එපා. ඊට පස්සේ display m එකත් මම ලියා ගන්නවා මගේ ලේසියට. හරි? ඊට පස්සේ condition එක දා ගන්නවා m වැඩි 10. condition එක දාගන්න m වැඩි 10. හරි. එතකොට කිසිම කතාවක් නැතුව m සමාන 1යි m සමාන 1යි repeat display m repeat until එකේ ස්වභාවයක් තමයි අපි කතා කරන්නේ. කිසිම condition එකක් check නොකර එක වටයක් අනිවාර්යෙන් යනවා කියන්නේ. repeat until එකේ ස්වභාවයක් හැටියට අපි ඒක කතා කරනවා. එහෙනම් display m m වලගේ 1යි. එහෙනම් එකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ m වලගේ n එකතු වෙනවා. n වලගේ එකයිනේ. n වලගේ වෙනස් වෙන්නේ නැහැ. m වලට n එකතු වෙනවා. 1යි 1යි 2යි උත්තරේ දෙකක් වෙලා තමයි කන්ඩිෂන් එක චෙක් කරන්නේ. මෙතෙන්දී උත්තරේ වැරදි කියලා ගන්න. මතක තියාගන්න m වලගේ දෙකකින් වැඩි ඒ කියන්නේ එකකින් වැඩි වෙලා තමයි කන්ඩිෂන් එක චෙක් කරන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී කන්ඩිෂන් එක චෙක් වුනේ නැහැ කියන එකත් මතක තියාගන්න. මේ අවස්ථාවේදී කන්ඩිෂන් එක චෙක් වුනේ නැහැ කියන එකත් මතක තියාගන්න. මෙහෙම ලිව්වොත් පමණයි ඔය හරියට ගන්න පුළුවන්. ආපහු එනවා display m condition එක check කරලා තමයි display m වෙන්නේ. හරි. ওই විදිහට අයොන්න දෙක කියනාගේ display වුණා. m වලගේ එකකින් වැඩි වෙනවා 3යි. ප්‍රකාශය වැරදි. display m 4යි. ප්‍රකාශය වැරදි 4 display වෙනවා. 5යි. ප්‍රකාශය වැරදි 5 display වෙනවා. 6යි. ප්‍රකාශය වැරදි 6 display වෙනවා. 7යි ප්‍රකාශය වැරදි 7 display වෙනවා. 8යි ප්‍රකාශය වැරදි 8 display වෙනවා. 9යි ප්‍රකාශය වැරදි 9 display වෙනවා. 9 display වුණාට පස්සේ අපි අගේ සලකමු. 9යි 1යි මොකද n වලගේ එකම තමයි හැමදාම තිබ්බේ. 9යි 1යි 10යි. m වලගේ 10 දක්වා වැඩි වෙනවා. මේ අගයන් replace වෙවි යන්නේ. මම එකයි කපන්නේ. මොකද variable එක අගය මේ අගයන් ඔක්කොම පවත්වන්න බෑ තනි variable එකකට. එහෙනම් හැමතිස්සෙම තියෙන අලුත් output එක 10යි. 10 කියන එක display check කරනවා. 10 කියන එක check කරනවා condition එක. වැරදි. ඇයි? 10 වැඩි නෑ 10ට වඩා. එහෙනම් 10 කියන එකත් display වෙනවා. 10 කියන එකත් display වෙනවා. ඊට පස්සේ ආයෙ එනවා. 10 කියන එක display වෙනවනේ මෙතන. 10 1 11යි. ප්‍රකාශය හරි
10 1 11යි ප්‍රකාශය හරි. ප්‍රකාශය හරි. හරිනම් කෙලින්ම එළියට දානවා. ඩිස්ප්ලේ වෙන්නේ මේ ටික පමණයි. 1 සිට 10 දක්වා. හරි 1 සිට 10 දක්වා. එතකොට මේකේ පැහැදිලිවම උත්තරේ 4. 4 ආපහු එරේසන් කරමු. හරි. ඉතාලම හොඳයි. හරි. දැන් අපි යන් ඊට වඩා සුළු වෙනසක් වෙච්ච ගානකට මම යනවා. එතකොට බලන්න උත්තරේ වෙනස් වෙන හැටි. ඔයාලා ඒකත් හඳුනගන්න. ඊට වඩා චුට්ටි වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනසත් හඳුනගන්න. හරි. පොඩි වෙනසක් වෙලා තියෙන්නේ මේකත් එක්ක. මේ ප්‍රෝග්‍රෑම් වල තියෙන විශේෂත්වය ඒක පුතා. දැන් කලින් ගානේ තිබ්බේ ඩිස්ප්ලේ M එක උඩ m සමාන m ධන n එක යට. එතකොට මේකේ තියෙන m සමාන m ධන n එක උඩ ඩිස්ප්ලේ m එක යට. අන්නම වෙනස කිව්වා. එතකොට ඔයාලා කල්පනා කරේ මේකේ වෙනසක් නැහැ නේ තියෙන්නේ. නෑ වෙනසක් තියෙනවා. ඩිස්ප්ලේ වෙන විදිහේ වෙනසක් තියෙනවා. ඔයාලා දැන් මේක මම ලියපු විදිහටම ලියලා බලන්න. මේ එන උත්තරේ නෙමෙයි මේකෙන් එන්නේ. හරි? මේකෙන් එන්නේ වෙනස් උත්තරයක්. මොකද මේ දෙක උඩ යට මාරු වෙච්ච නිසා. ඒකයි අපි කියන්නේ සීක්වන්ස් කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. හරි උත්තරේ ඉක්මනට බලලා කියන්න. මම මේකට විනාඩි 2ක් 3ක් තමයි දෙන්නේ. වැඩි වෙලාවක් ගන්න නැහැ. ඉක්මන් කරන්න.
උත්තරේ ගත්තද? දැන් ගොඩක් අහන්න පුතා. දැන් මේකේ අපි මේ වැඩ කටයුතු ටික කරන්නේ දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ හිතනවා ඇති අපි විභාගයේම අරමුණු කරගෙන කියලා මේ ඔක්කොම කරන්නේ නැහැ. එහෙම හිතන්න එපා. අපිට තියෙන ඊට වඩා ලොකු අදහසක්. දැන් ඔයාලා O level වලට එකක් පහසුවෙන් ගන්න පුළුවන් MCQ ලකුණු ප්‍රමාණය අපි 30 35 මට්ටමට ගෙනාවොත් හරි පුළුවන් තරම් මේ පැත්තට යන්න try කරන්න 35ට. ඊට පස්සේ පේපර් 2 එකේ ඔයාලා 50 අතර මට්ටමකට එනවා නම් අනිවාර්යෙන් එතකොට අවම ලකුණ ගත්තත් ලකුණු 80 මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා තියෙනවා. ඒකයි මම කියන්නේ. මෙතන වැටුනොත් මේක 30ට වඩා පහළ ඕනම MCQ papers එන මේ subject එකකට මේක අදාළයි. මේ 30ට වඩා අඩු වුණොත් මතක තියාගන්න. එතකොට ඔයාලගේ වැඩිපුර බර තියෙන්නේ B එක පැත්තට. හරි. දැන් සමහර ළමයි results අපි කියනවා results කියනවා මේ A8යි C එකයි. දැන් ඕකම මටත් උනා. මට ආවේ A9යි C එකයි. හරි. එතකොට දැන් මම මේ කියන්නේ පුතා මට වෙච්ච දේ ඔයාලට නොවෙන්න. හරි. මම දැන් ඊයේ මේ ළමයෙක් රිසල්ට් එකක් කිව්වා IT වලට ඒකක් තියෙනවා. නමුත් එයාගේ සම්පූර්ණ රිසල්ට් එක A8යි C එකයි. ටක් ගාලා මාව මතක් වුණේ මට. හරි. එතකොට මට ආවේ A9යි C එකයි. පස්සේ මම ඒකක් ගත්තා ඒකට. ඒක වෙනම කතාවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කලින් වුණා නම් ඒ රිසල්ට් එක හරි ලස්සනයි. හරි. අර C එක අපිට බැරුව නෙමෙයිනේ පුතා. ඒ 9ක් ගත්තු එහෙම නැත්නම් ඒ 8ක් ගත්තු ළමයාට C එක ගන්නෙ එයාට බැරිකම නෙමෙයි එයාට ફોකස් එක නැති වෙලා තියෙන්නේ. ඒ විෂය සම්බන්ධව. නැත්නම් ඒ 8ක් ගන්න පුළුවන් නම් අර C එක ඒකක් කරන්න බැරි. පුළුවන්. නමුත් ඒක අපරාධනේ. දැන් මට වෙච්ච දේ ඔයාලට නොවෙන්න මම මේ කියන්නේ. මට ආවේ ඒ 9 C එක. එතකොට C එක දැන් ඕ රිසල්ට් එක කියපු ගමන් අනිත් පැත්තට ඔයාලා අහන්නේ මොකද්ද? C එක මොකද්ද? ඇයි අරගෙන අහන්න දෙයක් නැහැ. ඒකට මට හරි දුකයි. ඇයි? ඒ 9ක් මරගෙන ඒක ගැන අහන්නේ නැහැ. C එක ගැන අහන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක කරන්නේ. නමුත් ඒක නිසාම මම ඒ කාලේ හිතලා මම ඒක කරගත්තා. මට ඕන නම් දැන් කීයද ඒ 10යි කියලා. මොකද අලුත්ම රිසල්ට් එකනේ වැදගත්. නමුත් මම මේ කතාව කිව්ව ඔයාලට හරි තීරණයක් ගන්න මේ සම්බන්ධව. එතකොට ඒ තත්ත්වෙට වැටෙන්න නරකයි අපි අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. MCQ 30 කොහොම හරි පන්න ගන්න. නැත්තම් ඒක B එකට බර. මේක හරියට ආවොත් තමයි ඒක ඒ අඩුපාඩුත් හදාගෙන එහෙමනොත් යන්නේ. හැබැයි මතක තියාගන්න මෙතන 30ට වඩා අඩු වෙනවා කියලා කියන්නේ පේපර් 2 එකෙත් ඒ හා සමාන දෙයක් තමයි වෙන්නේ. මේකේ 60ක් ගන්න බෑ. හරි. මේක MCQ 25ට වගේ අඩු වුණොත් කාට කියන්නේ? 15ක් වැරදි. එතකොට ඒ 15 මෙතනින් අල්ලන්න බෑ. අනිවාර්යෙන් එක්ක B එකට C එකට තල්ලු වෙනවා යාව. ඒක තමයි වෙන්නේ. ඒක නිසා MCQ වරද්ද ගන්න එපා. MCQ තමයි ඉලක්කයටම උත්තරේ ඕනේ. හරියට බැලුවොත් පුතා ලකුණු ගන්න අමාරු MCQ වලට. හරි? උත්තර දීලා තියෙන්නේ. හැබැයි හරි ගියොත් හරි, වැරදුනොත් වැරදි. භාග ලකුණු නැහැ MCQ වල. හරි ගියොත් හරි, වැරදුනොත් වැරදි. නමුත් ලියන පේපර් එක ඒ ලියන කෙනාට මේ උත්තරේ බලලා
මේ උත්තර බලන මිස්ටර් හරි සර්ට හරි මෙයාට අදහස් ඉතුරු මේ ළමයා ලියපු දේ යම් තාක් දුරට හරි මට ලකුණු භාගයක් හරි දෙන්න පුළුවන් කියලා හිතලා දෙන්න පුළුවන්. මේ ළමයාගේ අදහස තියෙනවා සම්පූර්ණ නැති වුණාට උත්තරේ ඒක නිසා බිඳුව නෙමෙයි මෙයාට ලකුණු භාගයක් හරි දෙන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් ඒ ගුරුවරයාට. නමුත් MCQ එකකට හරි ගියොත් හරි වැරදුනොත් වැරදි. මේවා මැෂින් වලින් බලන්නත් පුළුවන්. මැෂින් වලින් බැලුවොත් අතින් බැලුවොත් ඒක තමයි වෙන්නේ. උත්තරේ හරි නම් හරි වැරදි නම් වැරදි. මැෂින් එක ඔයගොල්ලෝ දන්නවා මේකට යොදා ගන්න මැෂින් එක. එතකොට මේ MCQ ඒකට උපකරණ වෙනම තියෙනවා. හරි. ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් එක OMR එක. OMR එකට දැම්මොත් එහෙම කවුද? හරි වැරදි කවුරුත් බලන්නේ නැහැ. ඒක නිසා තමයි මම කියන්නේ පේපර් එකේ ලකුණු කරනවා නම් ඕගොල්ලන් අර මාක් කරනවානේ. උත්තර දෙක මේවත් ඉගෙන ගන්න ඕනේ. සමහර ළමයි මේ ඔක්කොම හොඳයි සිලබස් උත් කවර් ඔක්කොම කවර් කරලා යනවා අන්තිමට වෙලාවම දී කියලා එනවා. ඒකයි වෙන්නේ. ඒක නිසා ඒ වගේ අඩුපාඩු තියාගන්න එපා. අවසාන මොහොතේ තමයි විනාඩි 15ක් විතර ගිහිල්ලා තමයි විභාගය ඉවර වෙන්න විනාඩි 15ක් විතර තියලා තමයි MCQ වර පොඩි පේපර් එකේ ලකුණු කරන්නේ. ඔයාලා මුල ඉඳලා ඒකේ පේපර් එකේ ලකුණු කර කර යනකොට මොකද වෙන්නේ? පස්සේ ඔයා පෑනෙම උත්තරේ ගහනවා මෙහෙම තදට. ඊට පස්සේ දැන් මේක ආයි දෙන්නේ නැහැ නේ මේ වගේ කොලයක්. මේක මකනවා. හිල් වෙනවා අන්තිමට. දැන් ඊළඟට කොහොමද හදිසිය මැෂින් එකකට දැම්මොත් මේක? ඒකයි බය. ඔක අතින් බලනවා නම් ප්‍රශ්නයක් නැහැ. මිස්ලා දන්නවනේ මේක මේ ළමයා මකන්න ගිහිල්ලා මේ ගිරාගෙන ගිහින්. මැෂින් එකකට දාලා බලමු. එතෙන්දී අපිට අඩුපාඩුවක් වෙන්න පුළුවන්. වෙනවා කියලා නෙමෙයි. අපි වෙන්න ඉඩකඩ හදන්න ඕනේ නැහැනේ. ඒක නිසා මේවා වෙන්න ඕනේ අවසාන විනාඩි 15 20 තමයි අර පේපර් එකේ ලකුණු කිරීම වෙන්න ඕනේ. ඒක මගේ අදහස. තව අයකින් අහලා බලන්න ඕන නම් මේක තමයි වෙන්න ඕනේ. මම කරන්නේ විභාග ලියලා. ඇයි? ඒක මුලින්ම අරගෙන මුල ඉඳලා ගහගෙන යන්න ඕනේ නැහැ. හරි. ඒක පේපර් එක දිහා බලලා පොඩි විනාඩි 5ක වැඩන්නේ ඒක තියෙන්නේ. ප්‍රශ්න 40 ලකුණු කරන්නේ. ඒක හරියට අපි කරගන්න ඕනේ අවසාන විනාඩි කිහිපේ. හරිද? ඒ නිසා ඒ වගේ දේවල් මට කියන්න අවශ්‍ය උනේ මේ ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ පුතා අපි මේ කරගෙන යන මේ ප්‍රෝග්‍රෑමින් ඇතුළු මේ IT විෂය එක අරමුණක් වෙනුවෙන් තියෙන එකක් නෙමෙයි. මතක තියාගන්න දැන් ලෝකේ දත්ත තොරතුරු බවට පත් කිරීම. හරි. දත්ත තොරතුරු බවට පත් කිරීම කියන එක මහා පරිමාණ වශයෙන් සිද්ධ වෙනවා. මේක කොතරම්ම ප්‍රබල ලෙස සිද්ධ වෙනවද කියනවා නම් වර්තමානයේ තොරතුරු පාදක කරගත්තු සමාජයක් තියෙනවා. ඒක නිසා තමයි ඔයාලට මොබයිල් ෆෝන් එක, ලැප්ටොප් එක, නෝට්බුක් එක ඔය සියලු දේවල් අදටත් වැදගත්. ඇයි? ලෝකේ බිහි වෙලා දැන් මේ එක එක යුගවල එක එක දේවල් නේ පුතා සිද්ධ වෙන්නේ. දැන් යන්ත්‍ර සූත්‍ර මතම රැඳිච්ච කාලයක් තිබුණා. ඊට පස්සේ කෘෂිකර්මාන්තයේ මත රඳා පැවතිච්ච කාලයක් තිබුණා. දැන් ඔයාලා හිතනවාද කෘෂිකර්මාන්තයේ මත ලෝකේ රඳා පැවතිනවා කියලා දැන්? නෑ. ඇයි? කෘෂිකර්මාන්තය කියන්නේ දැන් IT වල එක concept එකක්. IT වල එක්තරා අංගයක්. ඒක කොහොමද යමුනේ? ඔයාලා 10 වසරේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා. කෘෂිකර්මාන්තය කියන එක පවා සාර්ථක කරගන්න නම් දැන් දත්ත සහ තොරතුරු හොයන්න ඕනේ. ඒතර ඔයාලා කල්පනා කරා මේ කුඹුරේ කොහොමද ලැප්ටොප් එකක් තියාගෙන වැඩ කරනවද කියලා? නෑ. මතක තියාගන්න පුතා දැන් අපි මේ වගා කරන ක්‍රමවේදය පවා වැරදි තියෙනවා. ඒකයි අපිට දියුණු වෙන්න බැරි. හරිද? එතකොට අපි IT සම්බන්ධව ලංකාවේ IT සම්බන්ධ මේ මොකද්ද අපි කියන්නේ ඒක කම්පියුටර් ලිටරසි එක. හරි? කම්පියුටර් ලිටරසි. normal ලිටරසි එක නම් තියෙනවා මේ 90%ටත් වැඩිය. ඒක හොඳ තත්ත්වයක්. හරි? කම්පියුටර් ලිටරසි. හරිද? නමුත් පරිගණක සාක්ෂරතාවයේ 32%යි තියෙන ලංකාවේ. ඒ කියන්නේ 3 දෙනෙක් ගත්තොත් එක්කෙනාටයි පුළුවන් ආසන්න වශයෙන් 3 දෙනෙක් ගත්තොත් එක්කෙනාටයි පුළුවන් පරිගණකේ හරියට හසුරුවන්න.
මේ 32 කියන එක අරන් තියෙන්නේ. අවුරුදු 5ක ළමයට පුළුවන් නම් කම්පියුටරේ ඔන් කරලා ගේම් එකක් ගහන්න. එයාවත් කම්පියුටර් ලිටරසි රේට් එකට මේක ඇතුළත්. කම්පියුටර් ගේම් එකක් ගහනවා කියන එක ලොකු වැඩක්ද? ඒතර අවුරුදු 5ක ළමයෙක් මොබයිල් ෆෝන් එක ඔන් කරලා මේ ගේම් එකක් ප්ලේ කරනවා කියන එක මහා පරිමාණ දෙයක්ද? නෑ. නමුත් එයත් ඇතුළත් කරලා තමයි මේ 32 කියලා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ ඉගෙන ගන්න විෂය පරාසය දන්න පිරිස ලංකාවේ ඉතාම අඩුයි. මතක තියාගන්න. මෙච්චර දියුණු බස්නාහිර පළාතේ මේ අගේ තියෙන 37ක් 8ක් වගේ. මට මතක විදිහට. හරි. එතකොට හිතන්න මෙච්චර දියුණු බස්නාහිර පළාතේ මම කියන්නේ බස්නාහිර පළාතේනේ දැන් ප්‍රධාන නගරය ඔය වගේ තියෙන්නේ. අනිත් තැන්වල යම් මේ දියුණු භවයේ අඩුවක් තියෙනවා බස්නාහිර පළාතට සාපේක්ෂව. මම නොදියුණුයි කියනවා නෙමෙයි. ඒක ඔයගොල්ලෝ හැමෝම දන්න සත්‍යනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඔයාලා මේ ඉගෙන ගන්න විෂය පරාසය දන්න පිරිස සමහරට ලංකාවේ 10%ක්වත් නැහැ. 10ක් මට්ටමට වෙන්න පුළුවන් ඉන්නේ. මේ කියන විදිහට. අර 132 ඇතුලේ නම් ඉන්නේ කම්පියුටරේ ගේම් එකක් ගහන්න පුළුවන් මිනිස්සුවත් අරගෙන නම් 132ක් හදලා තියෙන්නේ. ඔයාලා මේ දන්න පරාසය ඇතුලේ 10ට සමහරට 10ක් 15ක් වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නේ ඔයාලා දන්න ප්‍රමාණයට. ඒ කියන්නේ ඔයාලට ලංකාව විදිහට ගත්තොත් ඒක පාඩුවක්. සමාජ ලංකාවේ වැඩි ජනගහනයක් කම්පියුටර් ඉගෙන ගන්න දන්නේ නැහැ කියන්නේ. කම්පියුටර් දන්නේ නැහැ කියන්නේ. හැබැයි ඔයාලට පෞද්ගලිකව ගත්තොත් සෑහෙන වාසියක් තියෙනවා. අනාගතේ බොහොම සුරක්ෂිතයි. මේ IT එක්ක යන ගමන. මං සංඛ්‍යාලයක නැතුව කියන්නේ. අනාගතේ ඔයාලා හිතනවා ඇති අනාගත මේ ජොබ් එකකුත් අනාගතයේ පවතින ජොබ්ස් ඔක්කොම තාමත් මේ වර්තමානයේ තියෙන මට්ටමේම තියෙයි කියලා. සමහර ජොබ්ස් සම්පූර්ණයෙන් නැති වෙලා යනවා අනාගතේ. ඊළඟට එන්නේ අලුත්ම ජොබ්ස්. ඔයාලා කවදාවත් අහලා නැහැ සමහර විට data scientist කෙනෙක් ලෝකෙට ඉන්නවා කියලා. sales analyst කෙනෙක් ලෝකෙ ඉන්නවා කියලා සමහරට අහලා නැහැ ඔයගොල්ලෝ. මේ අලුතෙන් බිහි වෙච්ච ජොබ් business analyst කියලා ලෝකෙ ඉන්නවා කියලා ඔයගොල්ලෝ සමහරට දන්නේ නැහැ. business analyst. ඊට පස්සේ සමහරට ඔයාලා දන්නේ නැහැ database administrators ලා. ඊට පස්සේ software engineers ලා. ඒක නම් ඔයගොල්ලෝ නිතර ඇහෙන නිසා දන්නවා. software engineers ලා, web developers ලා, ඊට පස්සේ web designers ලා, UI engineers ලා, user interface ඒවා. එතකොට මේවා බිහි වෙන්නේ IT ශාස්ත්‍රය තුල. හරි? මේවා බිහි වෙන්නේ IT ශාස්ත්‍රය තුල. මේවා වැඩිපුරම වෙන්නේ data තොරතුරු බවට පත් කරන එක. බලන්න ඉතින් මේක මහා ලොකු වැඩක් දෙකල ඔයගොල්ලෝ කල්පනා කරයි. හැබැයි දත්ත තොරතුරු බවට පත් කිරීම තුල මේ වගේ පිරිස් පවා බිහි වෙනවා. data scientist ලා පවා. ඒතකොට මෙච්චර ලොකු concept එකක් මේ IT තුල තියෙනවද? මෙච්චර ලොකු concept එකක් IT තුල තියෙනවද? මේ වර්තමාන කාලේ අපි වැඩිපුර පාවිච්චි කරන්නේ data reporting. හරි? data reporting. ඒ කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරලා තොරතුරු හරහා නිෂ්පාදනය කරනවා data reporting. පැහැදිලිද? data reporting. මේක තව දුරටත් වර්ධනය වෙලා මේ වෙනකොට හැදිලා තියෙනවා පුතා business intelligence. business intelligence. business intelligence. දැන් ලෝකේ වැඩිපුර භාවිතා කරන concept එකක් තමයි data reporting වලට එහා ගිහිල්ලා business intelligence. දැන් මේක මම ඔයගලන්ට කියන එක බර වැඩිද? මේක ඇති බර වැඩි කමක් නැහැ. ඔයාලට තේරෙනවා මේක. දත්ත තොරතුරු බවට පත් කරලා report එකක් අතර දෙනවට වඩා කාර් එකේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක වගේ කාර් එකේ දැන් ඔයාලා හැමෝම වාහනවල යනවානේ. ගෙදරත් වාහනයක් තියෙන්න පුළුවන්. ඒ වාහනේ ඉස්සරහට ගිහිල්ලා බලන්න යනකොට බලන්න තාත්තා ඩ්‍රයිව් කරනකොට බලන්න ඩෑෂ්බෝඩ් එකේ අර වාහනේ සම්බන්ධ සියලු දේවල් ටික පෙන්වනවා. සියලු දේවල් කෙසේ වෙතත් ගොඩාක් දේවල් පෙන්වනවා. දොරක් ඇරිලාද? දොරක් ඇරුණා නම් ඒක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ සීට් බෙල්ට් දාලා නැත්නම් ඒක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ ඉස්සරහා ලයිට් එක වැඩ නම් ඉන්ඩිකේට් කරනවා. ෆුවල් මීටර් එක ඒ කියන්නේ
කොච්චර ඉන්ධන ප්‍රමාණයක් තියෙනවද කියලා පෙන්නනවා. කොච්චර ස්පීඩ් එකකින් යනවද කියලා පෙන්නනවා. ඒ ඩෑෂ්බෝඩ් එක රියදුරාට වැදගත් නැද්ද? වාහනය ඩ්‍රයිව් කරනකොට වැදගත්. ඒ වගේ බිස්නස් එකක් පවත්වාගෙන යනකොට මේ බිස්නස් ඉන්ටෙලිජන්ස් හරහා නිර්මාණය කරන්න පුළුවන් ඩෑෂ්බෝඩ් නිර්මාණය කරන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් කියන්නේ මොකද්ද? මේ වගේ රිපෝට් එකක් ඔයාලට දෙනවා. මම Facebook එකේ සමහරවිට මගේ account එකට ගිහිල්ලා බලන්න ICT චාමර කියලා තියෙනවා. මම ඒක හදලා දාපු එකක් ඇති. අප්ඩේට් එකක් සම්බන්ධව Power BI වල. ඩෑෂ්බෝඩ් වල මෙන්න දානවා. ලස්සනට ප්‍රස්තාර ඇඳලා සිතියම් දාලා ඊට පස්සේ මෙන්න ඩෝනට් ප්‍රස්තාර. ඔයගොල්ලෝ දන්නවා අර ඩෝනට් එක වගේ ප්‍රස්තාරක් තියෙනවනේ දැන්. ඩෝනට් ප්‍රස්තාර, වට ප්‍රස්තාර ඌව දාලා ඩෑෂ්බෝඩ් එක හදනවා. රිපෝට් එක බලනවට වඩා මේ වගේ දෙයක් පේනකොට ටක් ගාලා දේවල් පේනවා. බිස්නස් එක සම්බන්ධව ඩෑෂ්බෝඩ් එකක් හදලා දුන්නොත් අර රියදුරාට ශනිකව වාහනේ තත්ත්වය බලන්න පුළුවන් වගේ බිස්නස් එකේ තත්ත්වය මේක දිහා බලලා ශනිකව බලන්න පුළුවන්. මේක තමයි අලුතෙන් ක්‍රියේට් වෙන ජොබ්. hey ඩෑෂ්බෝඩ් හදන්න පුළුවන් නම් වර්තමානයේ බිස්නස් වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. හරි සෑහෙන ඉල්ලුමක් තියෙනවා. එයාලව නිකන් කම්පැනි වලින් මේ බොහොම මේ සාදරයෙන් පිළිගන්න. ඉතින් අපි හදාගන්න ඕනේ මෙන්න මේ ස්කිල්. හරි බිස්නස් ඉන්ටෙලිජන්ස් වලිනුත් එහාට ගිහිල්ලා හරි බිස්නස් ඉන්ටෙලිජන්ස් වලිනුත් එහාට ගිහිල්ලා මේ වෙනකොට මේක තව දුරටත් දියුණු වෙලා තියෙනවා. ඒකට අපි කියනවා predictive analysis. ඒක ඕගලන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ. predict කරනවා කියලා කියන්නේ අනාගතය දකින්න. පෙරීම් කරනවා කියලා අපි කියන්නේ prediction පෙරීම් කරනවා. මේක අපේ ලංකාවේ වැඩිපුර කරන්නේ සාත්‍තර අහනවා ගිහිල්ලා. නැකත් බලනවා. ඊට පස්සේ මොනවා හරි ඔයගේ වෙන්නේ කරන්නේ. ඒවා සාර්ථකව නෙමෙයි. අපි තරම් සාත්‍තර බලන අය අපි තරම් නැකත් වලට වැඩ පටන් ගන්න අය මම හිතන්නේ මේ ඉන්දියාවෙත් ඉන්න ඒ වගේ පිරිසක් මේ හැබැයි දැන් නැකත් වලට පටන් ගන්න ඒවා ඊට පස්සේ කිරි උතුරු වල පටන් ගන්න ඒවා හරි ගියා නම් අපි තමයි ලෝකෙම අංක 1. hey ඒ තරම් නැකත් ඒ තරම් මොනවාද මේ සාත්‍රහම හරි එතකොට මං කියන්නේ පුතා ඒවැ සාර්ථක බව නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. හරි ඒක මායික මේ පැටලෙන්න එපා. ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් වාට තියෙනවා. එතකොට ඒක අසාර්ථක ක්‍රමයක්. මොකද Google සමාගම දැන් ඊයට අවුරුදු 23ක් වෙනවා. Google සමාගම අවුරුදු 23ක් ඇතුළත ලෝකේ අංක 10 පළවෙනි අංක 10 සමාගම් අතරට ඇවිල්ලා තියෙන අවුරුදු 23කින්. Google සමාගමට විතරක් පුළුවන් ඕන ලංකාවේ සම්පූර්ණ ණය ඉවර කරලා දාන්න. ඒකට අපි නැකත් වලට පටන් ගත්ත ඒවා හරි ගියා නම් මේ ආච්චිලා සීලා කාලේ ඉඳලා අවුරුදු 23ක් නෙමෙයි දැන් අවුරුදු 60 70ක් වෙනවා. හරි ගියා නම් කොතියෙන්ද? ඒ කියන්නේ ඒක මිත්‍යාවක් කියලා පැහැදිලි. අපි එන්න ඕනේ පුතා. අර උගත් මේක මේ නිකන් අර මිත්‍යාවන්ට බාර දීලා නෙමෙයි මේක ඇත්තටම වැඩ කරලා ගොඩ යන්න පුළුවන් කියන එක ඔප්පු කරලා දිනවා Google සමාගම. ඒගොල්ලෝ කිරි උතුර වලද පටන් ගත්තා. හා එතකොට ඒ සමාගම පටන් ගත්තේ ඒව එහෙමද? නැකත් බලලද? නෑ. අවශ්‍යතාවයට අනුව පටන් ගත්තා. අවශ්‍යතාවයට අනුව වැඩ කරගෙන ගියා. අන්න ලංකාවේ මේ ලෝකෙම අංක පළවෙනි 10 තියෙන සමාගම් අතරටපත් වුණා. ඒකයි වෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ නිකන් නෙමෙයි. දැන් ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව කියන කාලගුණ වාර්තාවට වඩා නිවැරදි වෙන්නේ ඇයි Google එකෙන් අපේ අර මොබයිල් ෆෝන් එකේ පෙන්නන කාලගුණ වාර්තාව. එයාලා predictive analysis කාලගුණ වාර්තාව කියන්නේ prediction එක. කලින් කියනවා මේක හෙට වහි හෙට මේ පොඩ්ඩක් හුළඟ වැඩි වෙයි. හරි ඒ අන්නේ වගේ. එතකොට බිස්නස් එක ගැනත් මේ වගේ අදහස් කියන්න පුළුවන් නම් අන්න ඒවට කියනවා predictive analysis. ඇයි අපි බිස්නස් ගැනම කතා කරන්නේ? IT කියන එක විශේෂයෙන්ම දියුණු වෙන්නේ
බිස්නස් මත. හරිද? ඊට පස්සේ තවදුරටත් මේක වැඩි දියුණු කරලා මැෂින් ලර්නින් බවට පත් වෙලා තියෙනවා. මැෂින් ලර්නින් මේක තවදුරටත් දියුණු කරලා තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සොෆ්ට්වෙයාර් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට හිතා ගන්න අපිට යා යුතු දුර මේක හරිනම් උඩට උඩට යන්න ඕන. මම වැඩිපුර ඔයාලට පේන්න මම මේ ලිව්වේ. මතක තියාගන්න ලංකාව මම ලංකාවට කිසිම වැරද්දක් කියන්නේ නැහැ. ලංකාව ගැන හරිම සුන්දර අපිට අර ලෝකේ පිහිටීම අතින් හොඳටම පිහිටීම තියෙන ඉතාම රමණීය භූමියක්. ලංකාව වැරද්දක් නැහැ. ලංකාව කියන භූමියට ඕගොල්ලෝ කිසි විටකවත් වචනයක්වත් කියන්නේ නැහැ. මේක අපේ වැරද්දක් තියෙන. ඉන්න මිනිසුන්ගේ වැරද්දක් තියෙන. පාලකයන්ගේ වැරද්දක් තියෙන. මට ඒක අපිට එච්චර අදාළ නැහැ. හරි? දේශපාලනයක් අපි කතා කරන්නේ නැහැ කොහොමද? නමුත් ඔයාලව හැදෙන්න ඕනේ ලස්සනට. මේ ලංකාවේ තුල ජීවත් වෙන්න. හරි? එතකොට මේ අපි තාම මෙන්න මේ මට්ටමකටවත් ඇවිල්ලා නැත්තම් එතන පැහැදිලිවම ගැටලුවක් තියෙනවා. එහෙනම් ඔයාලා යන්න ඕනේ මේ රිපෝර්ට්ස් දිහා බලලා තීරණ ගන්න තැනටවත් අඩු ගන්න. මේ රිපෝර්ට්ස් හදන්න නම් අපි අනිවාර්යයෙන්ම නිෂ්පාදනය හදන්න ඕනේ පුතා ইনফরমේෂන් සිස්ටම්. හරි. ইনফরমේෂන් සිස්ටම් හදන්න ඕනේ. ඒ කියන්නේ අඩු ගානේ ඩේලි ඩේටා රිපෝටින් කියන concept එකට දැන් ලෝකෙ ඉන්නේ මෙතන හොඳේ. ලෝකෙ ඉන්නේ මෙතන. ඒතර ලෝකෙ මෙතන ඉන්නවා නම් අපි තාම වෙදෙන්ටවත් ඇවිල්ලා නැත්තම් අපි ගැන ආයෙ අහන්න දෙයක් නැහැ. ඒතකොට ඇයි මේක මතද ඔක්කොම තීරණය වෙන්නේ? ඔව්. ලෝකේ තියෙන්නේ දැන් තොරතුරු පාදක සමාජයක්. තොරතුරු පාදක වෙච්ච සමාජයක් දැන් තියෙන්නේ. එහෙනම් මේක මත තීරණ ගන්න නිසා තමයි Google සමාගම අංක එකේ සමාගම් බවට ගිහිල්ලා තියෙන්නේ. ප්‍රමුඛ පෙළේ සමාගම් බවට පත් වුණේ. ඔයාලා ලෝකේ තියෙන ප්‍රමුඛ පෙළේ සමාගම් ගන්න Apple කියයි Google කියයි Microsoft කියයි ඔක්කොම IT සමාගම්. ඒතර ලෝකේ අංක එක ඒව වෙන්නේ ඇයි? හේතුව මේවා තමයි පාවිච්චි වෙන්නේ. ඒතර අපිට මේවෙන් තොරව අපි කවුරු හරි දිනු වෙන්න හදනවනම් අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. එයාට සාර්ථක වෙන්න පුළුවන්ද බැරිද කියලා. හරි. මේ සියල්ල කෘෂි කර්මාන්තයට පවා භාවිත කරන්න පුළුවන්. ඔටෝමැටිකලි වතුර ටික වැටෙන්න කුඹුරට මේවෙන් හදන්න පුළුවන්. මම ඒවට උපකරණ වුණත් පෙන්නන්න. හරි. අපි ඔයාලට උගන්වන්න ඉන්නේ පුතා. අපි ඒව හදා යන්න කිව්වොත් අපිට වෙන වැඩක් නැතුව. එතකොට ඒ වගේ උපකරණ හදන්න අවශ්‍ය තියරි එක අපිට යම් අදහසක් තියෙනවා. ඒක අපි ආෆ්ටර් ඕ ලෙවල් කෝසස් වලදී කියලා දෙනවා. වතුර වීදුරුවේ වතුර මට්ටම පවා මනින්න පුළුවන් උපකරණ දැන් මේ මාගාව තියෙන. ඒක අල්ට්‍රාසොනික් සෙන්සර් කියලා සමහරට ඔයගොල්ලෝ කරලා ඇති. ඒ සෙන්සර් එක හරහා කරන්න පුළුවන්. ඒකට ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන්. හරි. ඒක ඇත්තටම අර රොබෝ තාක්ෂණය කියලා සමහර අය උගන්වන්නේ ඒ concept එක. නමුත් ඒක ඇත්ත කතාව IoT Internet of Things. හරි. Internet of Things ඒ හරහා Arduino concept එක තමයි ඔය යන්නේ. එතකොට මම මේ කතා කරන්නේ අපි මෙතෙන්ට එන්න ඕනේ. මෙතෙන්ට එන්න නම් ඔයාලා ইনফরমේෂන් සිස්ටම් හදන්න ඕනේ. මගේ අවසාන අරමුණ ඔයාලා A level මට්ටමට එනකොට ইনফরমේෂන් සිස්ටම් එකක් හදන තැනට ගේන්න. ඒකට නිකම් බෑ. ইনফরমේෂන් සිස්ටම් හදන්න නම් එයාගේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි ප්‍රෝග්‍රෑමින්. දෙවැනි එක්කෙනා තමයි ඩේටාබේස්. හරි. දැන් ඔයාලට තේරෙනවා මම මේක මෙච්චර කතා කර ආවේ ඇයි කියලා. හරි. මෙච්චර විස්තර කර ආවේ ඇයි? ප්‍රෝග්‍රෑමින් අංක 1 කියලා මම කිව්වා. O level විභාගේ. ඩේටාබේස් කියන එක්කෙනා අංක 2 කියලා කිව්වා. එතකොට ඒ කියපු කතාව ඔප්පු වෙනවා මේ කාරණේට. මම මේ කියපු කතාව ඔප්පු වෙනවා මේ කාරණේට. මට අවශ්‍යුනේ මෙන්න මේක කියන්න. මේ ඔක්කොම තේරුම් නැත්නම් අමතක කළා. හරි. තේරුම් නැත්නම් අමතක කළා.
මේක ගැන දල වශයෙන් හරි අදහසක් ආපු අය රේසන්ට මම මේ කියපු කතාව දල වශයෙන් ඕකස තේරුණා ඒ කියපු කතාව හරි එතකොට ඒකත් එක්ක හොඳයි ඉතාම හොඳයි පන්තියේ 3න් 2කට වැඩි ප්‍රමාණයකට මේක තීරලා තියෙන එක හොඳයි හොඳ ලක්ෂණයක් හරි මේක ගැන අදහසක් ආවේ නැත්තම් ආපු නැති අය ඉන්න පුළුවන්නේ ඒක අතහැරලා දාන්න හැබැයි මතක තියාගන්න අපිට ප්‍රෝග්‍රෑමින් සහ ඩේටාබේස් කියන එක අතරින්න බෑ මම කිව්වා ඇනලිසිස් එකට අනුව ප්‍රෝග්‍රෑමින් තමයි අංක 1 ප්‍රෝග්‍රෑමින් තමයි අංක 1 ඩේටාබේස් තමයි අංක 2 කියලා දැන් ඔයාලට තේරෙනව නේද අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් අදහසක් තියෙනවා ඔයාලා මේ තත්ත්වයට ගන්න ඒකින්ද තමයි මේක උගන්වන්නේ හරි අනාගතේ අඩු ගානේ තව අවුරුදු 10කින් ඔයාලා සමාජයට එනවා ඒ එද්දි අඩු ගානේ මේ තත්ත්වයට එයි කියලා එයාලට බලාපොරොත්තුවක් තියෙනවා හැබැයි ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් උගන්වපු පමණින් මේ තත්ත්වයට එන්න බැරි බව මතක තියාගන්න ඒ ප්‍රෝග්‍රෑමින් සහ ඩේටාබේස් ඉගෙන ගත්ත පමණින් ඔයාලට එන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ට පමණයි හරි මෙන්න මෙතෙන්ට පමණයි මම වෙන පැනක් ඔයාලට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතෙන්ට පමණයි හරි එහෙනම් අපි එතනින් එහාට යන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු එතනින් එහාට යන්න නම් අපි A level වලදී තව උදව් කරනවා එතකොට මේ data reporting තත්ත්වෙන් උඩට යන්න යම් උදව් කිරීම මම කරනවා මම ඇත්තටම මෙතෙන්ට පොඩි අදහසක් මම දෙන්නම් ඔයාලට ඉස්සරහට මම උගන්වනවා Power BI කියලා concept එකක් after O level වල O level වලින් පස්සේ courses වලදී මේ මම Power BI කියන concept එක වෙනම උගන්වනවා හරි Excel ආශ්‍රයෙන් මේ Excel හරහා කොහොමද data dashboard එකක් හදාගන්නේ මේ dashboard එක කොහොමද නිර්මාණය කරගන්නේ මේ dashboard හදන හැටි ඔයාලටම කියලා දෙන්න ඒ නිසා අපි හොඳ තැනකට යන්න. හැබැයි මේක හොඳට තේරුම් ගන්න. අපි ප්‍රෝග්‍රෑමින් සහ ඩේටාබේස් කියන අරමුණ ඇතුව තමයි මේ සියලු දේවල් කරන්න ඕනේ. එතකොට අපිට අනාගතයේ ලංකාව සුරක්ෂිත කරන්න පුළුවන් පුතා. හරි. ඔය කියන ගොඩාක් ක්‍රම වලින් ඒවා සාර්ථක නම් දැන් අපි සාර්ථක වෙලා ඉන්නවා. එතකොට අපි කාර්යක්ෂම තීරණ ගන්න, ඉතාමත් වැදගත් තීරණ ගන්න සමාගම් සම්බන්ධයෙන් තමන්ගේ ගෙදර සම්බන්ධයෙන් දැන් සරලව හිතන්නකො අපිට ගෙදරට එන ආදායම වියදම යනකොට ආදායම තව කීයක් හරි ඉතුරු කරගන්න බැරි නම් අන්න එතනත් පොඩි තියෙනවනේ අකාර්යක්ෂම බව මම ඔයාලට කිව්වා ඒක විසඳ ගන්න එක්ස්පෙන්ස් මැනේජර් කියලා software එකක් තියෙනවා application එකක් ඒක දාගන්න කියලා. එතකොට එන ආදායම දන්නවා අම්මලා තාත්තලාට දාලා දෙන්න. එන ආදායම දන්නවා යන වියදම දන්නවා. එතකොට ඊළඟ මාසේ ගිහිල්ලා බලන්න හැකි ආපස්සට මට ගිය මාසේ පෙට්‍රල් වලට කොච්චර වියදමක් ගිහිල්ලා කියලා. මොකද පෙට්‍රල් වලට වියදම් කරා කියලා ලාභයක් ලැබෙන්නේ නැහැ. එතකොට ගිය මාසේ ඉන්ටර්නෙට් වලට කොච්චර වියදම් කළාද? වියදම් අඩු කරගන්න පුළුවන් පැති හිතට හැකියි එතකොට. ඒකට data එකතු කරන්න ඕනේ. මම ඕගොල්ලන්ට ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් ඩයරිය මේන්ටේන් කරන්න. එදිනෙදා සිදුවන වැඩ කටයුතු ඔයාලා අද මේ පන්තියට ගියා, මේ පන්තිය අද කැන්සල් කරා, මේ පන්තිය අද මෙච්චර වෙලාවක් කරා, මේ පන්තිය මෙච්චර වෙලාවක් කරා කියලා ඕගොල්ලන්ගේ මට්ටමින් තියෙන වැඩ කටයුතු ටික ලියා ගන්න. ඊටම වැදගත්. හරි. ඩයරියක් ලියන්න පටන් ගන්න. ඒක හොඳ පුරුද්දක් ජීවිතේ මේ අවසාන කාලය වෙනකම්. ඒ කියන්නේ තව අවුරුදු 50 60ක් ඉස්සරහට වෙනකම් ඔයාලට ඒක වැදගත් වෙයි. මොකද ඒ ඩයරිය ලියන්න පටන් ගත්තාම ඔයගොල්ලෝ එදිනෙදා සිදුවන දේවල් සම්බන්ධ අවබෝධයෙන් ඉන්නවා. ඒ අවබෝධයෙන් ඉන්න කෙනාට තීරණ ගන්න ලේසි. හරි තීරණ ගන්න ඉතාම ලේසි. අපි මොකද අපි ගන්න තීරණ වැරදිලා තමයි පුතා අපිට ගොඩක් තැන්වල වැරදිලා තියෙන්නේ. ඒතකොට ගන්න තීරණය හරිම එකක් ගන්න පුළුවන්. දත්ත හරියට අපි ගාව තිබුණා. ඒකයි විශේෂත්වය අපි පාඩමට එමු. මම ඊටාම වැදගත් දේවල් ටිකක් ඔය කිව්වේ. අපි ඉස්සරහට තව ඔය වගේ දේවල් කතා කරනවා. මේකේ උත්තරේ බලමු අපි. මේකේ උත්තරේ බලමු.
හරි මේකේ කියනවා begin programming වලින් ඔයාලා අලුතෙන් හිතන්න පුරුදු කරනවා. හරි මම අර කියපු කතාව n සමාන 1යි m සමාන 1යි ඊට පස්සේ repeat m සමානයි m ධන n display m until m වැඩි 10 n හොඳට බලන්න මේක මම n සමානයි 1යි m සමානයි 1යි ඊට පස්සේ display m එක ලියනවා මේ පහළට එන විදිහට මම ලියන්නේ වැදගත් දේවල් ටික. ඒතකොට ලියන්නේ මොකක්ද කියන එක ඔයා තේරුම් ගන්න. වෙනස් වෙන දේවල් ටික තමයි අපි ලියන්න ඕනේ. වෙනස් වෙන දේවල් ටික තමයි අපි ලියන්න ඕනේ. n සමාන 1යි m සමාන 1යි. m වලගේ එකකින් වැඩි කරනවා මුලින්ම. m වලගේ 1යි එකට එකක් එකතු වුණා 2යි. ඊට පස්සේ display m ඔන්න වෙනස. කලින් එකේ කලින් ගානේ එකක් ඩිස්ප්ලේ වුණා. ඒ මොකද ඩිස්ප්ලේ එක උඩට ඇවිල්ලා මේක යට දිවිච්ච නිසා. දැන් උනේ මොකද්ද? ඩිස්ප්ලේ වෙන්න පටන් ගත්තෙම දෙකේ ඉඳලා. එහෙනම් උත්තරය ආය අහන්න දෙයක් නැහැ. අන්තිම උත්තරේ එන්නේ අංක 4. m වැඩි 10. m වැඩි 10 ප්‍රකාශය වැරදි. ආය එනවා. m වලගේ එකකින් වැඩි වෙනවා 3යි. ඩිස්ප්ලේ වෙනවා 3යි. ප්‍රකාශය වැරදි. 4 ඩිස්ප්ලේ වෙනවා ප්‍රකාශය වැරදි. 5යි 5 ඩිස්ප්ලේ වෙනවා ප්‍රකාශය වැරදි. 6යි 6 ඩිස්ප්ලේ වෙනවා ප්‍රකාශය වැරදි. 7යි 7 ඩිස්ප්ලේ වෙනවා ප්‍රකාශය වැරදි. 8යි 8 ඩිස්ප්ලේ වෙනවා ප්‍රකාශය වැරදි. 9යි 9 ඩිස්ප්ලේ වෙනවා ප්‍රකාශය වැරදි. හරි 10යි දැන් මේක 10 m වලගේ 10 බවට පත් වුණා. 10 ඩිස්ප්ලේ වුණා. මොකද 9න් පස්සේ 9 එකයි 10 බවට පත් වුණා. 10 ඩිස්ප්ලේ වුණා. 10 වැඩි 10 ප්‍රකාශය වැරදි. ආයෙත් m වලගේ එකකින් වැඩි වෙනවා. 10 1 11යි. 11 ඩිස්ප්ලේ වෙනවා. මේ 11 ඩිස්ප්ලේ වෙනවා. ඩිස්ප්ලේ වෙලා තමයි මෙතෙන්ට එන්නේ ප්‍රකාශය හරිය. 11 වැඩි 10 ප්‍රකාශය හරියනවා. හරි ගිය ගම එළියට දානවා. උත්තරේ තමයි ඩිස්ප්ලේ වෙන්නේ 2 සිට 11 දක්වා. 2 සිට 11 දක්වා. හරි 2 සිට 11 දක්වා ඩිස්ප්ලේ වෙනවා. එහෙනම් මේකේ පැහැදිලිව උත්තරේ අංක 4. අංක 4 ආපු අය රේසන් කරන්න පොත. ඔව් සූඩෝ කෝඩ් එකේ එහෙම නැත්නම් ෆ්ලෝ chart එකේ තියෙන පිළිවෙලට ලියාගෙන ගිහිල්ලා මේ විදිහට උත්තරේ ගන්න. හරි සරලයි පුතා. මේක මං හිතන්නේ මේ ඔයාලා කීයටවත් මේ වගේ ලියන්න නැතුව උත්තරේ ගන්න යන්න එපා. මගේ උපදේශ තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න 5ක් 6ක් එනවනේ. ඒ ප්‍රශ්න 5 6ට ඇත්තටම විනාඩි 12ක් විතර යනවා. 10ක් 12ක් යනවා. ඒ විනාඩි 10 12 ගියා කියලා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. බය නැතුව කරන එක හරියට වෙන්න නම් මේක ලියලා උත්තරේ ගන්න. මහා පරිමාණයෙන් ලියන්න වෙන ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද විභාගයේ කාලෙත් එක්ක ඒගොල්ලෝ කළමනාකරණය කරලා දෙන්නේ. ඒක ඕගොල්ලන්ට මේ මෙච්චරවත් පේලි ලියන්න වෙන්නේ නැහැ උත්තරේ ගන්න. ඒක නිසා ලියන්න නැතුව උත්තරේ ගන්න යන්න එපා. ඒක තමයි මගේ උපදෙස. මොකද මම වුණත් මේක හිතින් හදන්න ගියොත් මට වරදින්න පුළුවන්. මම මෙච්චර ගණන් හදලා දැන් අවුරුදු ගාණක් තිස්සේ ළමයින්ට මේ වගේ දේවල් උගන්වනවා. හැබැයි මම වුණත් මේක නිකන් ඔහේ ලියන්න නැතුව නිකන් මේම හිතලා ගන්න ගියොත් වරදින්න පුළුවන්. හරි. එච්චර හැකියාවක් අපේ දැන් සමහර වෙලාවට අපේ මතක ශක්තියට නැහැ. ඩිස්ප්ලේ එක උඩ තියෙන නිසා තමයි පුතා මෙතනින් පටන් ගත්තේ. ඇයි? දැන් කලින් ගානේ බලන්න ඩිස්ප්ලේ එක උඩ තිබිච්ච නිසා තමයි එකෙන් පටන් ගන්න 10 දක්වා ඩිස්ප්ලේ වුනේ. දැන් ඒක යටට ඇවිල්ලා මේක උඩට ආපු නිසා දෙකේ ඉඳන් පටන් ගන්න 11 වෙනකන් ගියා. බලන්න කොච්චර වෙනසක් වුණාද කියලා ඒ පේලිය මාරු වෙච්ච නිසා.
මට මේ වෙනසයි ඔයාලට කියන්න ඕනුනේ. පේලිය මාරු වෙච්ච නිසා සිදුවෙච්ච වෙනස බලන්න. ඒක ඉතාම වැදගත්. හරි. ඒක ඉතාම වැදගත්. හරි. මෙතුල්ගේ ප්‍රශ්නේ හරි ඇති කියලා මම හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මැසේජ් දාන්න. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගොඩක් දුරට අපි මේ ප්‍රශ්නවල අවසානයට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඊට පස්සේ අපිට පාස් පේපර්ස් වලට එන්න පුළුවන්. මේකත් කරන්න. මේක හැකි ඉක්මනින් මට මේ උත්තරේ ලබා දෙන්න. ඉක්මනට. ඉක්මනට මේකේ උත්තරේ ලබා දෙන්න. ඔව් රිපීට් එක ඇතුලේ එක වතාවක් කන්ඩිෂන් එක චෙක් නොකර යනවා. කන්ඩිෂන් එක චෙක් කරන්නේ අවසානයේ. ඒකයි මේකේ වෙනස. කන්ඩිෂන් එක චෙක් කරන්නේ අවසානයේ. හරි. කලබලයේ උත්තරේ දෙන්න යන්න එපා. දැන් උත්තරේ දෙන ළමයි විශේෂයෙන් වරද්ද ගන්නවා. විනාඩියක් දෙකක් ඇතුළත දෙන්න පුළුවන්. අපි හොඳට පදන් වුණාට පස්සේ හැබැයි ලියලා උත්තරේ ගන්න. දැන් මුල් හරි දාපු සමහර උත්තරවල දෝෂ සහිතයි කියලා මට එකපාරටම තේරෙනවා. ඒක නිසා කලබල නැතුව ගාන හරියට හදලා බලලා ලියාගෙන මේ උත්තරේ මට එවන් මේක ඔයාලා ගාව මුල් කාලේ අපේ පන්ති වල ඉඳපු ළමයි ගාව මේක printed document එකක් ඇති. අනිත් ළමයි පස්සේ ආපු නිසා තමයි ඔයාලා ගාව නැත්තේ. මොකද මේක ජනවාරි දෙසැම්බර් විතර දෙන්න ඇත්තේ මේ ගිය දෙසැම්බර් විතර මට මතක විදිහට. ඒක නිසා මේ මැදදී සම්බන්ධ වෙච්ච ළමයි ගාව මේ පේපර් එක නැහැ. එයාලට අපි PDF එකක් හරි දෙන්නම්. දැනට මේක ලියාගන්න ගන්න. මං කිව්වා රිවිෂන් එක වෙනම පොතක් තියාගන්න ඕනේ.
දැන් අපි අලුත් ක්‍රමයේ ඒ කියන්නේ අපි ඔයාලට කිව්වා කොහොමද අපි පේපර්ස් කරනවා කියලා සහ අපි මුල් පාඩම් වල 10 වසරේ මුල් පාඩම් ඒවෙන් පොඩි පොඩි ප්‍රශ්න ඉස්සරහට Google Forms හරහා ඔයාලට දෙනවා පුතා. ඒව හරහා අපි උත්තර ටික අරගෙන ඒව ඇනලයිස් කරලා බලලා අපි ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා රිවිෂන් එක ඇතුලේ. ඒ නිසා ඒවට ලෑස්ති වෙලා ඉන්න. දැන් මම විශේෂයෙන් අර වැඩි බරක් තියෙන පාඩම තමයි මේ දවස් 6ක් 7ක් තිස්සේ ඇදගෙන ආවේ. වැඩිපුරම 6ක් 7කට තොර 5ක් විතර. මුල් කාලේ අපි ඩේටාබේස් ටිකක් කරානේ. 5ක් 6ක්. එතකොට මේ වැදගත්ම පාඩම් ටික තමයි අපි උඩටම ගත්තේ. හරි ඒක ගැනත් අවධානය යොමු කරන්න. මුල් පාඩම් ටික හදන්න මම Google Forms ඒ හරහා ලකුණු දෙනවා ඔයගලන්ට වෙනම. ඒවා ඉස්සරහට හදනවා. හරි. ඒක ගැන මුලින් පාඩම් කරලා තියාගන්න. පළවෙනි දෙවෙනි පාඩම්. හරි මේක අපි හදන්න පටන් ගමු. මේක අපි කවුරුවත් හිතන්නේ නැති උත්තරයක් එන්නේ. හදපු ළමයි උත්තරේ ආපු ළමයි දන්නවා මේ ගාන මොකටද හැදුවේ කියලා හිතේ ඕගොල්ලෝ. ඇයි? ඒ තරම්ම වෙනස් ආන්සර් එකක් මේකේ. ඒ තරම්ම වෙනස් ආන්සර් එකක් මේකේ. n සමාන 1යි ඒක වෙනස් කියලා තේරෙන්නත් පුතා මේ ගාන හදන්න ඕන. නිරන්තරයෙන් අපි කියන දෙයක් තමයි මේ දේවල් කරේ නැතුව මතක තියාගන්න අපි වැඩක්කට බහින් නැතුව කිසි දෙයක් එහෙම එකපාරට තේරෙන්නේ නැහැ පුතා. ඒක නිසා මේක දිහා බලන් ඉඳලා කිසිම තේරුමක් නැහැ. දැන් පන්තියකදී නම් අපි දන්නවා මේ ඔයාලව මේ ළඟට ඇවිල්ලා බලන්න පුළුවන් ඔයා වැඩේ කරනවද නැද්ද පොත බලන්න පුළුවන්. දැන් වැඩේ වෙලා තින්නේ එහෙම ફોකස් එකක් දෙන්න. නමුත් අපි පුළුවන් තරම් ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ ඒ ફોකස් එකක් ගන්නවා. අපිට හැකියාව තියෙනවා. ඔයාලගේ කරපු වැඩ ටික දැන් ඉස්සරහට අලුත් ක්‍රමවේදයක් කරා අපි ඔයාලා කරපු දේවල් ටික අපි ගෙන්න ගන්න. එතකොට කරපු ළමයා නැති ළමයා ඔක්කොම අපි දාන්න. හරි. ඔයාලා ෆොටෝ එකක් ගහලා ඒක ක්ෂණිකව ඇටච් කරලා අපිට එවන්න පුළුවන් ක්‍රමවේදයක් අපි ඉස්සරහට හඳුන්වලා දෙනවා. එතකොට අනිවාර්යෙන් ගෙදර වැඩ නොකර ළමයට ටක් ගාලා අහු වෙනවා. හරි. එතකොට කෙසේ වෙතත් එච්චර බලපෑම් කරනකම් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ වැඩේ තමන් කරන්න. m සමාන m ධන 1යි. m සමානයි m ධන n until m වැඩි 10. මේකේ අනාගතේ මම කොහොමද කියලා ඔයගලන්ට කියලානේ තියෙන්නේ. වැඩ කරන ළමයා පහසුවෙන් ඉන්න පුළුවන්. IT කියන්නේ හරි පුදුම එකක්. හරි. දැන් බලන්නකො ડોක්ටර් කෙනෙක් වුණත් කොච්චර වැඩ දිනවද කියලා යාට. මම ඒගොල්ලන්ගේ වෘත්තියට මොකුත් නෙමෙයි කියන්නේ මේ. නමුත් ડોක්ටර් කෙනෙක් හරි එයාලා ගොඩාක් මහන්සි වෙනවා. හරි. ඇත්තටම ડોක්ටර් කෙනෙක් කියන්නේ අපිට හිතන්නේ ડોක්ටර් ලෙඩේ බැලුවා මේ බෙහෙත් දුන්නා කියලා නෑ. ලෙඩේ බලලා ලෙඩේ අඳුරගන්න එයා බෑග්ග්‍රවුන්ඩ් එකේ සෑහෙන මහන්සි වෙලා තියෙනවා. නිදි මරාගෙන පාඩම් කරලා තියෙනවා. ડોක්ටර් කෙනෙක් වුණත් එයාලාගේ ඒ ලැබෙන සැලරි එක අපි හිතමුකෝ ලක්ෂයක් කියලා මං කියන්නේ මදි. එයාලා මහන්සි වෙච්ච තරමට මදි. තේරුණා? ලංකාවේ ඒගොල්ලෝ මහන්සි වෙච්ච තරමට ඒගොල්ලන්ට ගෙවන පඩිය මදි. නර්ස් කෙනෙක් වුණත් එහෙම. ඒක මම උදාහරණයක් කියන ඔයගලන්ට තේරෙන භාෂාව. බැංක් එකක වුණත් ඒ ගෙවන පඩි මදි. හරි. එයාලා ඊට වඩා මහන්සි වෙලා තියෙනවා මේ වෙන්නේ. එතකොට මං කියන්නේ හැබැයි IT පැත්තේ පුදුම විශේෂත්වයක් තියෙනවා. මොකද දැන් ડોක්ටර් කෙනෙක්ට ලැබෙන පඩිය මදි කියලා එයාට ડોක්ටර් නොවි ඊට පස්සේ එයාට රට අතරලා දාලා යනවා හැර වෙන විකල්පයක් නැහැ. එයාට ඉතින් මේක කලකිරුණා රට අතරලා දාලා ගියා. ඒක හරියන්නේ නැහැ. මෙච්චර වටින සුන්දර රටක් දාලා මම නම් හිතන්නේ නැහැ පුතා මේ තරම් සුන්දර රටක්
ලෝකේ වෙන කොහෙවත් තියෙනවා. හරි. ඒ මොකද ඒක නිසා තමයි මේ රට ඇතුලේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි ඉන්නේ. තේරුණාද? එතකොට මේක තමයි සුන්දරම රට ලෝකෙදී. ඒකට හේතු තියෙනවා ඉස්සරහට කියන්නේ. එතකොට රට ඇතරලා දාලා යන එක මේ මොකද්ද උත්තරේ නෙමෙයි. ඒක අර ඒකත් යම් අසාර්ථක බවක පැත්තක්. හරිද? එතකොට රට ඇතරලා දාලා නෙමෙයි. එතකොට මෙතන ඇතුලේ ඉඳන් කොහොමද වැඩේ දාන්නේ? රට ඇතරලා දාලා එනවා කියන්නේ එයා වැඩේ අතරලා අනිත් පැත්තට හැරුණා. එහෙම නෙමෙයි. මේක ඇතුලේ ඉඳන් මේ සුන්දරත්වයේ විඳගෙන කොහොමද ඉන්නේ? මොකද රට ඇතරලා දාලා ගියා කියලා අතෑරලා දාලා යන කට්ටියව ෆස්ට් ක්ලාස් සිටිසන් කරලා ගන්නෙ නෑ ඒ රටවල් වල. කොහේ ගියත් ලංකාව තමයි අපිට ෆස්ට් ක්ලාස් සිටිසන් දෙන්නේ. ඒ රටවල් වලට අපි හිතමු ડોක්ටර් කෙනෙක් ගියත් ඊට වඩා ලොකු කෙනෙක් ගියත් ඒ රටවල් වල දියුණු රටවල් වල ෆස්ට් ක්ලාස් සිටිසන් කරලා ගන්නෙ නෑ ලේසියට. හරිද? කාලයක් තිස්සේ ඉඳලා ඊට පස්සේ දුක් විඳලා එහෙම තමයි වෙන්නේ. ඇත්තටම අපිට බාහිරට පේනවා සුන්දර ලෝකයක්. නමුත් ඒක ඇත්ත කතාව නොපෙනෙන පැත්ත ඒක. හරි. ෆස්ට් ක්ලාස් සිටිසන් දෙන්නේ නැහැ. ඒතකොට අපි මං කියන්නේ එතනත් අපිට අධ්‍යාපනයෙන් තමයි ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. IT කරා නම් IT වල හරියට ගත්තා නම් ඔයාලගේ ගේ මුල්ලක හරි කමන්නේ. මුල්ලක ඉන්න ඕනේ නැහැ. හොඳ කාමරයක් තියෙනවනේ. ඒ කාමරය ඇතුලේ කම්පියුටරයක් තියලා අපේ කම්පැනි පටන් ගන්න පුළුවන්. හරි. එහෙම තත්ත්වයක් හදන්න පුළුවන් මේකේ. දැන් රටට නැහැ කියන්නේ ඩොලර්නේ. අපිට පුළුවන් ඕන ඩොලර් ගෙන්න. ඔයාලට ඕන. ඇයි? පිටරට ප්‍රොජෙක්ට්ස් කරලා අපිට ලංකාවට උදව් කරන්න පුළුවන්. හරිද? එතකොට ලංකාවට උදව් කිරීම කියන්නේ ඔයා අනිත් වෙන පැත්තකින් ඔයා දිනු. හරි. එතකොට ඔය වගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඇත්තටම IT වගේ දේවල් කරාට පස්සේ. හරි. මහන්සි වෙන තරමට ප්‍රතිඵලය ගන්න පුළුවන් විෂයක් තමයි IT කියලා. ඒ නිසා බය නැතුව කරන්න. හරි n සමාන 1යි m සමාන 1යි. m වලට එකක් එකතු වෙනවා 2යි. පොඩකින් m නේ තියෙන්නේ නේද? ආයි m වලට එකක් එකතු වෙනවා 3යි. m වැඩිද 10ද කියලා බලනවා. මේ දැනුයි චෙක් කරන්නේ මේ. දැනුයි චෙක් කරන්නේ. වැරදි. ආයි උඩට එනවා. m ධන 1යි 4යි. m ධන n 5යි. ආයි චෙක් කරනවා. වැරදි. 5 ධන 1 6යි. 6 ධන 1 7යි. 7 වැඩි 10යි. ප්‍රකාශය වැරදි. ප්‍රකාශය වැරදි. 7 1 8යි. 8 1 9යි. 9 වැඩි 10යි. ප්‍රකාශය වැරදි. 9 1 10යි. 10 1 11යි. දහයයි 11යි. 11 වැඩි 10යි. අන්න ප්‍රකාශය හරි. එළියට එනවා. එළියට ආවට ඩිස්ප්ලේ කරන්න තියෙන්නේ වෙනම එකක්. මම එකයි කිව්වේ මේක හැදුවේයි කියලා හිතේ කියලා. ඇයි? ඩිස්ප්ලේ කරන්න තියෙන්නේ n. ඉතින් මොකෝ n වලගේ වෙනස් වුණාද කියනවා. අපි මෙච්චර මේ පාරට හදාගෙන ගිහලා අන්තිමට ඩිස්ප්ලේ කරන්න තියෙන අංක එක. ඇයි? එක කිසිදු ආකාරයේ n වලගේ කිසිදු ආකාරයක කිසිම තැනකදී වෙනස් වෙලා නැහැ. ප්‍රෝග්‍රෑම් එක පුරාවටම බලන්න. මේ n වලගේ වෙනස් වෙලා නැහැ. n වලගේ චෙක් කරලත් නැහැ. ඩිස්ප්ලේ කරන්න තියෙන n වලගේ වෙනස් වුන්නේ නැහැ. n වලගේ අංක එක. හරි ගියා රේෂන්ට. මේක හඳුනාගත්ත අය ඉතාම හොඳයි. මේක හඳුනාගත්තා නම් ඒක ඉතාම වටිනවා.
අද දවසේ අවසාන ගාන මම ගන්නවා පුතා පාස් පේපර් එක. හරි. අපි එන්න ඕනේ මෙන්න මේ මට්ටමට කියන එකයි මට ඔයාලට කියන්න ඕනේ. මම පාස් පේපර්ස් ගණන් හදනවා. මොකද ඔයාලා ඒක සමහරලාට තනියෙන් කරන්න කිව්වට වැඩේ සමහරලාට වෙන්නේ නැහැ. හරි. කරන්න පුළුවන් ළමයි අනිවාර්යයෙන්ම කරන්න. එතකොට වැඩි දැනුමක් මට ඇඩ් කරන්න පුළුවන් ඒකට. මෙන්න මේ ගාන පාස් පේපර් එකකින් ගත්තේ. හරි. මට මේකේ උත්තරේ ඉතාම ඉක්මනින් ලැබෙන්න සලස්වන්න. මේ කියන වැඩ ඔක්කොම කරන්න පුතා. එතකොට තමයි ඔයාලට මම මේ කියන දේවල් ඉස්සරහට පැහැදිලි වෙන්නේ. නැත්නම් මග ඇරුණොත් කොහෙද හරි මම යන්නේ එක අඩියෙන් අඩිය තියෙන්නේ. ඒතොර අඩි 10ක් එකපාර නගින්න බෑ. ඒ නිසා මේ කියන දේවල් හිමීට කරගෙන යන්. එතකොට ඔයාලා අදාළ තැනට ගිහිල්ලා නවතින්නේ. ඒ නිසා එකින් එකට කරන්න. මේ ගාන දැන් කරා.
මේකේ උත්තරේ දැන් මෙයා අහන්නේ ගැලීම් සටහනක් භාවිතයෙන් විස්තර කර ඇති පහත දැක්වෙන ඇල්ගොරිතමය සලකන්න. දැන් මේ විභාග මට්ටමේ ගාන. හරි කවුරුත් කලබල වෙන්න එපා. අපි මේක හිමීට කරන විදිහ බලමු. මට අවශ්‍ය වෙන්නේ දැන් මේ ඔන්න දැන් ගැලීම් සටහන තියෙනවා. ගැලීම් සටහනේ ආදාන ලෙස x සමානයි 10 සහ y සමානයි 20. දැන් ඒක තේරෙනවනේ. මෙයා කියන්නේ ඉන්පුට් එක xy කියලා දෙනවා. එතකොට ඉන්පුට් එක xy දෙනකොට x වලට 10 දෙනවා y වලට 20 දෙනවා. ලබා දුන්නේ නම් අනුපිළිවෙලින් x සහ y සඳහා දර්ශනය කරනු ලබන අගයන් මොනවද? ඒ කියන්නේ මේ අවසානයේදීනේ ඩිස්ප්ලේ කරන්නේ. එතකොට අනුපිළිවෙලින් එතකොට ඉන්පුට් එකට x සහ y 10 සහ 20 කියලා දුන්නාට පස්සේ අවසානයේදී xy විදිහට ඩිස්ප්ලේ වෙන්නේ උත්තරේ හැටියට අහනවා 10යි 10ද එහෙම නැත්නම් 10යි 20ද නැත්නම් 20යි 10ද 20යි 20ද කියලා. ඒ කියන්නේ x වලට එන ආගය සහ y වලට එන ආගය පිළිවෙලින් ඔය දීලා තියෙන්නේ. මට මේකේ උත්තරේ ඔයාලා හැකි ඉක්මනින් එවන්න. කවුරුත් අයින් වෙන්න එපා මේක අපි හදලා ඉවර කරන්නේ.
හරි අපි බලමු. හරි මේක පොඩි සැලකිය යුතු වටිනාකමක් තියෙන ප්‍රශ්නයක්. අපි මේක බලමු කොහොමද කරන්නේ කියලා. බෝඩ් එක පොඩ්ඩක් බලන්න. අද දවසේ අවසාන ගාන අපි මේ කරන්නේ. හැමෝම බලන්න. ඒක අයින් වෙන්න එපා මේක අහගන්න හැමෝම. හරි ගැලීම් සටහනක් භාවිතයෙන් විස්තර කර ඇති පහත දැක්වෙන ඇල්ගොරිදමේ සලකන්න කියලා තිබ්බේ. ඊට බලන්න මේක ක්‍රියාත්මක වෙච්ච විදිය. start ඊට පස්සේ පළවෙනි අවස්ථාවේ හැටියට input xy දුන්නා. input xy දැන් මේක ඕගලන් ගාව තියෙනවා. මේක තව පැහැදිලි වෙන්න මම මේ අදින්න. ඒතර මේක දීලා තියෙනවා x වැඩි නම් x අඩුයි නම් y. ඒතර මේ පැත්තට ඇවිල්ලා තියෙනවා ඒක yes නම් මොකද වෙලා තියෙන්නේ? මේ විදිහට ඇවිල්ලා තියෙනවා z සමානයි y. හරි y සමානයි x. ඊට පස්සේ කියලා දෙනවා x සමානයි z. මේක නොනම් මේ පැත්තට යනවා. ඒක ලොකු වෙනසක් නැහැ. එහෙම වෙලා අන්තිමට මේක ඩිස්ප්ලේ කරනවා. ඩිස්ප්ලේ කරනවා xy. අවසානයේ මේක ස්ටොප් කරනවා. ඕකනේ තියෙන ගාන. එතකොට x සහ y විදිහට එයා දානවා කියනවා මේකේ දහය සහ 20. එතකොට 10 සහ 20 දැම්මන් පස්සේ x අඩුයි 20 x අඩුයි y කියන ප්‍රකාශය හරියනවා. ඒ කොහොමද? x අඩුයි 20. ඉතින් x වලට 10 ආදේශ කරලා y වලට 20 ආදේශ කරන ප්‍රකාශය හරි. ප්‍රකාශය හරියනවා මේ පැත්තට එනවා. එතකොට අපිට ඔන්න ඇඩිෂනල් ගන්න වෙනවා z කියලා ගියා. හැමතිස්සෙම මතක තියාගන්න පුතා. z සමානයි y කිව්වහම ඔයගොල්ලෝ ගණිතයේදී ඕනනම් ඕක දෙපැත්තටම ගන්න පුළුවන්. නමුත් ප්‍රෝග්‍රෑමින් වලදී හැමතිස්සෙම ආදේශය වෙන්නේ දකුණේ සිට වමට කියන එක මතක තියාගන්න. මේක දන්නේ නැත්නම් මේ ගන්න වැරදි. හැමතිස්සෙම ආදේශය සිද්ධ වෙන්නේ දකුණේ සිට වමට. මේක තමයි හරි එක. මේ පැත්තට ආදේශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඕක ඔළුවේ තියාගෙන මේ ගන්න හදමු. නැත්තම් මේ ගාන හදන්න බෑ. ඔය දැනුම නැති ළමයෙකුට මේ ගාන වර්ධිනවා. හරි. y වල අගය දැන් තියෙන අගය 20යි. 20 ආදේශ වෙනවා z වලට. 20 ආදේශ වෙනවා z වලට. දැන් x වල අගය 10යි. 10 ආදේශ වෙනවා y වලට. දැන් එතකොට y වල තිබිච්ච අගය මොකෝ වෙන්නේ? කැපෙනවා. x වල අගය 10 ආදේශ වෙනවා. ඇයි එහෙම උනේ? y වල අගය තිබ්බේ 20. 20 ආදේශ වුණා z වලට. හරි z වලට ආදේශ වුණා. x වල දැන් පොඩ්ඩක් ඉන්න. y වල අගය තිබ්බේ 20යි. එමෙන්න තිබ්බේ 10 සහ 20 x වල අඩුයි y වලට වඩා හරි. y වල අගය 20 ආදේශ වුණා z වලට. හරි. x වල අගය 10යි. x වල අගය 10යි. 10 කියන අගය y වලට ආදේශ වෙනවා. y වල දැන් තිබුණ දැන් y වල අගය දැන් z වලට ආදේශ වෙලා ඉවරයිද? 20 කැපිලා 10 ආදේශ වෙනවා. දැන් z වල අගය 20යි. 20 ආදේශ වෙනවා x වලට. බලන්න වෙච්ච වෙනස.
ඊට පස්සේ කියනවා display xy කියලා. එහෙනම් x වලගේ 20යි y වලගේ 10යි. උත්තරේ 3 ආපු එරේසන් කරා. උත්තරේ 3. හරි. උත්තරේ 3. හරි. මේක මතක තියාගන්න පුතා. හැමතිස්සෙම ආදේශය වෙන්නේ දකුණේ සිට වමට. එතකොට මේ මං පටන් ගත්තේ පාස් පේපර්ස් වල ගණන් කරන්න. හරි. අපි දැන් මෙතෙක්කල් කතා කරපු ගණන් විවිධ විදිහට අපි සාකච්ඡා කරා. දැන් මේ පාස් පේපර්ස් වලට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඊටාම හොඳ තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ. පාස් පේපර්ස් වල තියෙන ගණන් විවිධ විදිහට අපි සාකච්ඡා කරනවා. එතකොට අපිට ලබන සතිය බලා ගන්න පුළුවන් මේකේ තව දිගුවක් විදිහට මම වෙනස් වූ දෙයක් මම ඉස්සරහට කරන්නම් සහ මේ අපි අලුත් දේවල් ගොඩක් ඉගෙන ගමු මේ විදිහට. රිවිෂන් එකේ මම පොඩ්ඩක් ඒ කියන්නේ IT වල වටිනාකම ඔය වගේ දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඕගලන්ට IT වලින් ලොකු අනාගතයක් හදා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ දවසේ හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. හරි.